පින්නතුනි ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපි සාකච්ඡා කරමින් හිටියේ අංගුත්තර තික නිපාතයේ සඳහන් වන ගිලාන කියන සූත්‍රය. මේ සූත්‍ර දේශනාව මුල් කරගෙන සිදු කළ පළවෙනි දේශනාව නිමා කරලයි තියෙන්නේ. එහි දෙවැනි කොටස තමයි මේ සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. නමුත් මේ පින්නතුන්ට මුලත් එක්ක සම්බන්ධ වෙන්න අවබෝධය ඇති කරගන්න නිසා මේ ගිලාන සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරපු ගිලනුන් 3 දෙනෙක් ඉන්නවා. ඒ 3 දෙනාට සමාන මේ ලෝකේ තව පුද්ගලයෝ 3 දෙනෙක් ඉන්නවා. ඒ ගිලනුන් තමයි එක ගිලනෙක් මේ ලෝකේ ඉන්නවා සුදුසු වූ භෝජනය ලැබුණත් රෝගයට සුදුසු භෝජනය ලැබුණත් රෝගයට සුදුසු බෙහෙත ලැබුණත් ඒ රෝගියාට හොඳ උපස්ථායකයෙක් ලැබුණත් එයා රෝගයෙන් සනීප වෙන්නේ නැහැ, මැරෙනවා. ඒ පළවෙනි ගිලන. දෙවෙනි එක්කෙනා සුදුසු භෝජන ලැබුණත් නොලැබුණත් සුදුසු බෙහෙත් ලැබුණත් නොලැබුණත් උපස්ථායකයෙක් ලැබුණත් නොලැබුණත් එයා සනීප වෙනවා. තුන්වෙනි ගිලන තමයි සුදුසු ආහාර ලැබුණොත් විතරක් සුදුසු බෙහෙතම ලැබුණොත් විතරක් සුදුසු උපස්ථායකයෙක් ලැබුණොත් විතරක් එයා සනීප වෙනවා. මේ තමයි ඒ ගිලනු 3 දෙනා. එතකොට ඒ 3 දෙනාට සමාන පුද්ගලයෝ 3 දෙනෙක් මේ ලෝකේ ඉන්නවා කියලා දේශනා කළා. ඒ පුද්ගලයෝ 3 දෙනා තමයි මේ ලෝකේ සමහර පුද්ගලයෙක් ඉන්නවා භාග්‍යතුන් වහන්සේ දකින්න ලැබුණත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයම අහන්න ලැබුණත් එයා මාර්ගඵල ලබන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේම දකින්න ලැබෙනවා, බුදුරජාණන් වහන්සේගේම ධර්මය අහන්න ලැබෙනවා. ඒ වුණත් මාර්ගඵලයක් ලබන්නේ නැහැ. ඒ තමයි මේ පළවෙනි පුද්ගලයා. අර ගිලනට සුදුසු ආහාර, සුදුසු බෙහෙත්, සුදුසු උපස්ථායකයා මේ 3 දෙනාම ලැබුණත් එයා සනීප වෙන්නේ නැහැ, මැරෙනවා. එහෙනම් මේ පුද්ගලයා භාග්‍යතුන් වහන්සේම දකින්න ලැබෙනවා, භාග්‍යතුන් වහන්සේගේම ධර්මයක් අහන්න ලැබෙනවා. ඒ වුණාට මාර්ගයක් ඵලයක් ලබන්නේ නැහැ. ඊළඟට දෙවෙනි පුද්ගලයෙක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දැක්කත් නැතත් භාග්‍යතුන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කළත් නැතත් භාග්‍යතුන් වහන්සේගේම ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබුණත් නැතත් එයා මාර්ගඵල ලබනවා. එහෙනම් දෙවෙනි ගිලනට සමානයි සුදුසු භෝජන ලැබුණත් නොලැබුණත් සුදුසු බෙහෙත් ලැබුණත් නොලැබුණත් සුදුසු උපස්ථායකයෙක් ලැබුණත් නොලැබුණත් එයා සනීප වෙනවා. තුන්වෙනි ගිලනෙක් ඉන්නවා. දැන් තුන්වෙනි ගිලන ගැන අපිට මතකයි සුදුසු භෝජනයම ලැබුණොත් සුදුසු බෙහෙතම ලැබුණොත් සුදුසු උපස්ථායකයෙක්ම ලැබුණොත් එයා සනීප වෙනවා. එහෙනම් මෙතන තුන්වෙනි පුද්ගලයා සඳහන් කළා තථාගතයන් වහන්සේ දකින්න ලැබුණොත් එම ධර්මයේම අහන්න ලැබුණොත් විතරක් ඔහු මාර්ගයක් ඵලයක් ලබනවා. ඒ තමයි තුන්වෙනි පුද්ගලයා. ඊළඟට මෙන්න මේ තුන්වෙනි ගිලන නිසා අපි ගිලනු ගැන සඳහන් කළානේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ තුන්වෙනි ගිලන නිසා අනිත් ගිලනු දෙන්නටත් උපස්ථාන කරන්න ඕනේ. දැන් අපි දන්නවා පළවෙනි ගිලනට උපස්ථාන කරලා වැඩක් නැහෙනේ. එයා කොහොමත් මැරෙනවා. දෙවෙනි එක්කිනාට උපස්ථාන ඕනේ නැහැ. එයා උපස්ථාන කළත් නැතත් සනීප වෙනවා. හැබැයි ඉතින් එයාට උපස්ථාන ලැබුණොත් ඉක්මනට සනීප වෙනවා. නැතත් එයා සනීප වෙනවා. අර යට නම් ඉතින් කොහොම කළත් සනීප වෙන්නේ නැහැ. එහෙනම් මේ පුද්ගලයෝ 3 දෙනාත් එහෙමයි. ඒ නිසා සඳහන් කළා භාග්‍යතුන් වහන්සේගේම ධර්මය අහන්න ලැබුණත් භාග්‍යතුන් වහන්සේම දකින්න ලැබුණත් පළවෙනි පුජ්‍යලයා මගඵල
ලබන්නේ නැහැ. එතකොට කොයි වගේද? අංගේ කාරණාව සිහිපත් කළා. ඒ පුජ්‍යලයා කොයි වගේ කෙනෙක්ද? මේ පළවෙනි පුජ්‍යලයාට පින්නතනේ සඳහන් කරනවා පළවෙනි ගිලනා පද පරම පුද්ගලයා කියලා. දැන් අපි සමහර කෙනෙක් එදා භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරනකොටත් බණ අහන තැන නිදාගත්තා. සමහර ධම්මපද ගාථාවක පැහැදිලි කරනවා භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනාව කරනවා. එක පුද්ගලයෙක් බිම හාරහාර ඉන්නවා. තව පුද්ගලයෙක් අහස දිහා බල බල ඉන්නවා. තව කෙනෙක් ළඟ තියෙන ගහක අත්තක් අල්ලගෙන හොලව හොලව ඉන්නවා. තව කෙනෙක් හොඳට නිදා ගන්නවා. තව කෙනෙක් හොඳට බණ අහනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරපු තැනත් එහෙම අය ඉඳලා තියෙනවා. අදත් ධර්ම දේශනාවක් කරන්න ගියහම මේ අය දකිනවා. සමහර කෙනෙක් බිත්තියකට හරි මුල්ලකට හරි හේතු වෙලා නිදා ගන්නවා. සමහර කෙනෙක් ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා වගේ ඉඳගෙන ඉන්න අතරතුරත් සමහර වෙලාවට දුරකථනයේ දිහා බලනවා. සමහර වෙලාවට කෙටි පණිවිඩයක් හරි බණ අහන අතරේ අනික් අයට වැහිලා හරි ඒක තියන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් සමහරලාට අනික් අයට මුවා වෙලා සමහර එන ඇමතුමක් ඒකට කතා කරනවා. නැගිටලා යන්න පුළුවන්කම තිබුණොත් එයා හිමීට නැගිටලා එතනින් ගිහිල්ලා මේ බණ අහනවට වඩා එයාට ඒ කාරණාව වටිනවා. එහෙමනම් අදත් එහෙම අය අපි දකිනවා. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ දැක්කත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මහඬ ලැබුණත් එයා මාර්ගයක් ඵලයක් ලබන්නේ නැහැ, ශ්‍රද්ධාවක් නැහැ. පද පරම පුද්ගලයා. මේ තමයි එහෙනම් පළවෙනි ගිලන වගේ මේ ලෝකේ ඉන්න අනිත් පුද්ගලයා. ඊළඟට දෙවනියා. භාග්‍යතුන් වහන්සේ දැක්කත් නැතත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ඇහුවත් නැතත් එයා මාර්ගඵලයක් ලබනවා. ඒ කවුද එතකොට? ඒ තමයි පසේ බුද්ධත්වයේ උදෙසා පාරමී පූර්ණේ කරලා ඉවර වෙච්ච අය. මහා කල්ප අසංඛ්‍ය 2යි ලක්ෂ 1ක් පාරමී පූර්ණේ කරලයි තියෙන්නේ. ලෞතුරා බුදු කෙනෙක් මුණ ගැහුණත් නැතත් පසේ බුද්ධත්වයේ ලබනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේලා පහළ වෙන කාලෙට කොහොමත් පසේ බුදුරු නැහැනේ. එහෙනම් තනියමම තමයි ඒ ධර්ම කාරණා අවබෝධ කරගන්නේ. හැබැයි ලෞතුරා බුදුරජාණන් වහන්සේලා දෙන්නෙක් එකට ලෝකේ පහළ නුනට පසේ බුදුරජාණන් වහන්සේලා ඕනතරම් පහළ වෙනවා. සමහර තැන්වල පසේ බුදුරජාණන් වහන්සේලා 500 විතර වැඩ හිටපු තැන් පිළිබඳව ධර්මයේ සඳහන් කරනවා. එතකොට අර සුදුසු බෙහෙත ලැබුණත් නැතත් සුදුසු ආහාර ලැබුණත් නැතත් සුදුසු උපස්ථායකයෙක් ලැබුණත් නැතත් එයා සුවපත් වෙනවා. හැබැයි එයාට සුදුසු බෙහෙත් සුදුසු උපස්ථායකයා සුදුසු ආහාර ලැබුණොත් ඉක්මනට සුවපත් වෙනවා. එතකොට මේ පාරමිතාව සම්පූර්ණ කරලා ඉන්න උත්තමයන් වහන්සේ නමකට පසේ බුදුරජාණන් වහන්සේ නමකගෙන් බණ අහන්න ලැබුණොත් පසේ බුදු කෙනෙකුගෙන් අවවාද අනුශාසනා ලබන්න ලැබුණොත් තමන්ගේ පසේ බුද්ධත්වයේ ඉක්මන් වෙනවා. ඒකට එක උදාහරණයක් සඳහන් කළොත් සුසීම කුමාරයා. අහලා තියෙනව නේද අපි පින්තුන් සුසීම කුමාරයා ගැන? අපේ භාග්‍යතුන් වහන්සේම බෝසත් කාලේ බෝසතාණන් වහන්සේගේ පුතා සුසීම කියලා කියන්නේ. සංක බ්‍රාහ්මණගේ පුතා. ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්න යනවා සුදුසු වයසේ. වේද ශාස්ත්‍ර ඊටාම කෙටි කාලයකින් ඉගෙන ගන්නවා. හරිම දක්ෂයි. මොකද පාරමිතා පූර්ණේ වෙලයි දැන් තියෙන්නේ මහා කල්ප අසංඛ්‍ය 2කුත් ලක්ෂයක්. ආචාර්යවරුන්ගෙන් අහනවා මේ ශාස්ත්‍රයේ මුලත් දැක්කා මැදත් දැක්කා. අග දකින්න බැරිද මට කියලා. ආචාර්යවරු සඳහන් කළා පුතේ ඒක අපිට නම් කියලා දෙන්න බෑ. ඒක මට ඉගෙන ගන්න කෙනෙක් නැද්ද කියලා ඇහුවා. ඉන්නවා අහවල් ප්‍රදේශයේ. ගිහිල්ලා මුණ ගැහෙන්න. සුසීම කුමාරයා යනවා එහාට. ඒ ආචාර්යවරු කියලා කිව්වේ පසේ බුදුරජාණන් වහන්සේලාට.
උන්වහන්සේලා ළඟට ගිහිල්ලා කරුණ කියලා ඇහුවා ස්වාමීනි මට මේකේ කෙරවලත් පෙන්වන්න කියලා. ඒ වෙලාවේ සඳහන් කළා ඔහොම බෑ. කෙරවල පෙන්වන්න පුළුවන් එහෙනම් මහාන වෙන්න ඕනේ කියලා. සුසීම කුමාරයා පැවිදි වුණා. මනාව ධර්මකාරණා ධර්මයක් විනයක් දැක්කුවා. සුසීම කුමාරයා පසේ බුද්ධත්වයට පත් වුණා. ඊටාම කෙටි කාලයේ ජීවත් වෙන්නේ පිරිනිවන් පෑවා. එහෙනම් පසේ බුදුරජාණන් වහන්සේලාගේ උදව්ව ලැබිච්ච නිසා තමන්ගේ කාර්යය ඉක්මන් වුණා. එහෙම කාගෙන්වත් උදව්වක් නොලැබුණත් පසේ බුද්ධත්වය ලබනවමයි. ආන් එහෙම කෙනෙක් ගැනයි මේ තුන්වෙනි පුද්ගලයා. භාග්‍යතුන් වහන්සේම දකින්න ලැබුණත් නොලැබුණත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මහන්න ලැබුණත් නොලැබුණත් මාර්ගයක් ඵලයක් ලබනවා. ඒ දෙවෙනි පුද්ගලයා. ඊළඟට පින්නතුනි මේ තුන්වෙනි පුද්ගලයා පිළිබඳව සඳහන් කළා. විපඤ්ඤතඥ කියලා සඳහන් කළා තුන්වෙනියා. කොයි වගේද? භාග්‍යතුන් වහන්සේගෙන්ම ධර්මය අහන්න ලැබුණොත් භාග්‍යතුන් වහන්සේම දැක්කොත් භාග්‍යතුන් වහන්සේගේම ධර්මය අහන්න ලැබුණොත් විතරක් එයා මාර්ගයක් ඵලයක් ලබනවා. එතකොට මේ තුන්වෙනියත් අද ලෝකේ ඉන්නවා. දැන් එතකොට අපේ ඇයිට සැකයක් පහළ වෙයිද? භාග්‍යතුන් වහන්සේම දැක්කොත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මැහුවොත් විතරයි මාර්ගඵල ලබන්නේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ අද නැහැ. එහෙනම් ඒ තුන්වෙනි පුජ්‍යලයට අද මාර්ගයක් ඵලයක් ලබන්න මේ කාලේ බැරි වෙයි. එimhe හැඟීමක් එයිද? භාග්‍යතුන් වහන්සේ තාම ජීවමානව වැඩ ඉන්නවා. ඒ කාරණාව භාග්‍යතුන් වහන්සේමයි අපිට දේශනා කරන්නේ. භාග්‍යතුන් වහන්සේ මේ මොහොත වෙනකොටත් අපිට පිහිට වෙනවා. භාග්‍යතුන් වහන්සේ මේ මොහොත වෙනකොටත් අපි සියලු දෙනාගේම සියලු සිත් භාග්‍යතුන් වහන්සේ දකිනවා. ඒකටයි ਸਰවඥයි කියලා කියන්නේ. කිසිසේත් කියන්න බෑ භාග්‍යතුන් වහන්සේ දකින්නේ නැහැ කියලා. අපේ අම්මට අපේ එකම සිතක්වත් දකින්න පුළුවන් කමක් නැහැ. අපේ තාත්තටත් බෑ. ඒ දෙන්න අපිට මේ ලෝකේ උපත විතරක් ලබලා දුන්නා. නමුත් භාග්‍යතුන් වහන්සේ මගේ අතීත සිත් පරම්පරාවක් දකිනවා. ඒ කියන්නේ අම්මට තාත්තට කරන්න බැරි දෙයක් භාග්‍යතුන් වහන්සේ මං වෙනුවෙන් කරනවා. මගේ අනාගත සිත් පරම්පරාවත් භාග්‍යතුන් වහන්සේ දකිනවා. කොච්චර කාලයක් තව සසර යනවද? මොන වාගේ හැලහැප්පීම් වලට භාජනය වෙනවද? ඊළඟ මොහොතේ උපදින මගේ සිත පුණ්‍යවන්ත සිතුවිල්ලක්ද? එහෙම නැත්නම් පාප සිතුවිල්ලක්ද? ඒකත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. මම නිවන් දකින්න තව බුද්ධාන්තර කීයක් සංසාරي සැරිසරනවද? ඒකත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. මේ මොහොතේ පහළ වෙන සිතුත් ඔක්කොම භාග්‍යතුන් වහන්සේ දන්නවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ මේ දැනුත් අපට පිහිට වෙනවා කියන කාරණාව හරි ගැඹුරින් අවබෝධ කරගන්න තියෙන කාරණාවක්. ඒක මහා ශ්‍රද්ධාවකින්ම තේරුම් ගන්න තියෙන කාරණාවක්. එහෙනම් අද භාග්‍යතුන් වහන්සේ නෑ කියලා සඳහන් කරන්න බෑ. කොහොමද භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ? යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අදත් යමෙක් හරියටම දකිනවා නම් සැක නෑ ඔහු භාග්‍යතුන් වහන්සේව දැක්ක වෙනවා. එහෙනම් ඒ පුජ්‍යලයට අද භාග්‍යතුන් වහන්සේ දකින්නේ නෑ කියලා පශ්චාත්තාපයටපත් වෙන්න දෙයක් නෑ. මනාව ධර්ම රත්නේ දැක්ක කෙනා හැබැවින්ම භාග්‍යතුන් වහන්සේ දැක්ක වෙනවා. ඒ තුන්වෙනි පුජ්‍යලයා. එතකොට එයාට භාග්‍යතුන් වහන්සේම දකින්න ඕනේ. භාග්‍යතුන් වහන්සේගේම ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබෙන්න ඕනේ. ඒ අවස්ථාව ලැබුණොත් ඒ පුජ්‍යලයා මනාම මාර්ගයක් ඵලයක් ලබා ගන්නවා. ඊට අමතරව තවත් උත්සාහ කරලා නිවන් දකින්න කෙනෙක් පිළිබඳව සඳහන් කරනවා. එයාට කියන්නේ ඤෙය්‍ය කියලා. බොහොම වීරිය වඩලා නිවන් දකින්න කෙනෙක්. ඤෙය්‍ය කියලා කියන්නේ රැගෙන යා යුතුයි. නැත්නම් රැගෙන ආ යුතුයි කොහාටද? ඔහු නිවනට අරන් එන්න ඕනේ. ඉබේම එන්නේ නැහැ.
බොහොම අමාරුවෙන් එයා එතෙන්ට එන්න ඕනේ. ඤෙය්‍ය කියලා සඳහන් කරනවා එහෙම කෙනා. උද්ගටිතඥ කියලා කිව්වේ ධර්මයේ ඊටාම කෙටියෙන් දේශනා කරාම අවබෝධ කරගන්නවා. දීර්ඝව දේශනා කළත් එයා අවබෝධ කරනවා, කෙටියෙන් දේශනත් කළත් අවබෝධ කරගන්නවා. උද්ගටිතඥ පුද්ගලයා. විපඤ්ඤතඥ කියලා කියන්නේ ධර්මයේ විස්තර කරලත් කෙටියෙන් දේශනා කළත් ඒ ධර්මයේ මනාව අවබෝධ කරනවා. විස්තර කරලා දේශනා කළත් කෙටියෙන් දේශනා කළත් මනාව අවබෝධ කරනවා. උද්ගටිතඥ කියලා කියන්නේ ධර්මයේ ඊටා කෙටියෙන් දේශනා කරාමම අවබෝධ කරගන්නවා. විස්තර කරන්න ඕනේ නැහැ. කෙටියෙන් දේශනා කරාමම අවබෝධ කරගන්නවා. අනික් පුජ්‍යලයට කෙටියෙන් දේශනා කළත් ගැඹුරින් දේශනා කළත් අවබෝධ කරගන්නවා. ඊළඟට ඤෙය්‍ය කියලා කියන්නේ එක ගාතාවකින් ඒ පුජ්‍යලයා නිවන් දකින්නේ නැහැ කියන එකයි. එක දේශනාවක් අහලා නිවන් දකින්නේ නැහැ කියන එකයි. එයාට දීර්ඝව ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. බොහෝ දහම් කරුණු පැහැදිලි කරලා දෙන්න ඕනේ. එතකොට තමයි එයා ධර්මය අවබෝධ කරලා මාර්ගයක් ඵලයක් ලබන්නේ. එහෙම කාරණාවක් පැහැදිලි කරනවා. මේ පුජ්‍යලයා මේ කරුණු කාරණා මනාව දක්වලා නිවනට අරගෙන ආයුතුයි. කරුණු පැහැදිලි කර මෙහෙම කළොත් මෙහෙම වෙනවා, මෙහෙම කළොත් මෙහෙම වෙනවා, මේ විදිහට කළොත් මෙහෙම හොඳයි කියලා කරුණු දක්ව ඔහු නිවනට අරගෙන එන්න ඕනේ. ඒ නිසා මේ පදපරම නම් මේ ජීවිතයෙන් නිවන් නොලබනම කෙනා. ඒ කියන්නේ පළවෙනි ගිලන. පළවෙනි ගිලන මොනවද දුන්නත් සනීප වෙන්නේ නැහැ. එහෙනම් පදපරම කියලා කියන්නේ මේ ජීවිතෙන් කොහොමවත් නිවන් අවබෝධ කරන්නේ නැහැ කියන එකයි. හැබැයි මේ පදපරම පුද්ගලයාටත් මේ ධර්මයෙන් මහලොකු පිහිටක් තියෙනවා. මේ ජීවිතෙන් මාර්ගඵලයක් ලැබෙන්නේ නැහැ. ඒ වුණාට ලොකු පිහිටක් තියෙනවා. ඒ පිහිට පදපරම පුජ්‍යලයටත් ලැබෙන්නේ කොහොමද කියන කාරණාව විස්තර කරපු සූත්‍රය තමයි සෝතානුදත කියන සූත්‍ර දේශනාව. මනාව ධර්මයේ ඉගෙන ගන්න ඕනේ. එහෙම ඉගෙන ගත්තට දැන් මේ ජීවිතේ මාර්ගයක් ඵලයක් ලැබෙන්නේ නැහැ නේ යට. මනාව ධර්මයේ ප්‍රගුණ කරලා තියෙනවා. මාර්ගයක් ඵලයක් ලබන්නේ නැතුව මරණයටපත් වෙනවා. මාර්ගඵල ලබන්නේ නැතුව මරණයටපත් වෙච්ච කෙනාට කියන්නේ සිහි මුලා වෙලා මරණයටපත් වුණා කියලා. සෝ මුට්ටස්සති කාලං කුරුමානෝ. සිහි මුලා වෙලයි මරණයටපත් වෙන්නේ. ඒ සිහි මුලා වුණා කියලා කියන්නේ අර දැන් අපිත් සමහරලාට දකින්නවා වයසට ගිහිල්ලා මරණාසන්න වෙනකොට උම්මත්තක ස්වභාවයක් එනවා. කියන දෙයක් නැහැ, නොකියන දෙයක් නැහැ, කල්පනාවේ තරම් හොඳ නැති වෙනවා. ඒ උම්මත්තක භාවය ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මෙතන උම්මත්තක වෙනවා කියලා කියන්නේ මාර්ගඵල ලබන්නේ නැතුව මරණයටපත් වුණා කියන එකයි. මාර්ගයක් ඵලයක් නොලබා මරණයටපත් වෙන හැම කෙනෙක්ම ධර්මයේ හඳුන්වලා තියෙන්නේ උම්මත්තක භාවයෙන් මරණයටපත් වුණා කියලා. එතකොට ඒක වරද ගන්න එපා. අර උමතු තත්ත්වයටපත් වුණා කියන එක නෙමෙයි කියන්නේ මගඵල ලැබුවේ නෑ කියන එකයි. එහෙම මරණයටපත් වෙලා දිව්‍ය ලෝකේ ඉපදෙනවා. එහෙම දිව්‍ය ලෝකේ ඉපදෙන්න හේතු උනේ මනාව ධර්මයේ ප්‍රගුණ කරලා තියෙන නිසා. එතකොට ඒකේ ප්‍රමාණයක් කියනවාද මෙච්චරක් ප්‍රගුණ කරන්න කියලා? ත්‍රිපිටක ධර්මයේම දැක්කහම කියලා සඳහන් කරනවා. හැබැයි ඒක 5 ආකාරයකින් ධර්ම ශ්‍රවණය කරන්න කියලා දේශනා කළානේ. සමහර තැනක සඳහන් කළා නවාංග ශාස්ත්‍රීය ශාසනයේ එක කොටසක් හරියට ප්‍රගුණ කරගත්තත් ඇති කියලා. ඉතින් එතකොට කෙනෙක් ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. එක තැනක මුළු පිටකයම ඉගෙන ගන්න ඕනේ කියනවා. තව තැනක නවාංග ශාස්ත්‍රීය ශාසනයක කොටසක් ඉගෙන ගන්න කියනවා. එතකොට මොකද්ද කරන්න ඕනේ කියලා? හරියට වැටහෙනවා නම් එක ගාතාවක් වැටහුණත් පින්නතුනි මෙතෙන්ට යනවා. ඒකයි මේ කියන්න හදන්නේ සීමාව පෙන්වන්න බෑ. ඒ පුජ්‍යලයා හදාරගන්න හැටියට සුතා හරියටම අහන්න ඕනේ. දතා මනාවම ධාරණය කරගන්න ඕනේ. වචසා ಪರಿචිතා ඉගෙනගත්ත ධර්මයේ වචනයක් ගානේ අර යමක්
පිළිවෙලට තැම්පත් කරනවා වාගේ තමන්ගේ මනස තුළ තැම්පත් කරගන්න ඕනේ. මනසානුපෙක්කිතා. නැවත මනසේ තැම්පත් කරගත්ත ඒ දහම් කරුණු ටික තමන්ගේ භාෂාවෙන් අර්ථ විග්‍රහ කර කර මෙනෙහි කරන්න පුළුවන් වෙන්න ඕනේ. හැබැයි ඉතින් ඔය මූලික කාරණා තුනින්ම කියලා තියෙන ධර්මය අහන්න ඕනෙත් ධාරණය කරගන්න ඕනෙත් මනසේ තැම්පත් කරගන්න ඕනෙත් පාලියෙන්මයි කියන කතාවයි. ඒකයි හතරවෙනි පියවරේ කිව්වේ තමන්ගේ භාෂාවෙන් අර්ථ මෙනෙහි කරගන්න ඕනේ කියලා. දිට්ඨියා සුප්පටිවිද්දා පස්වෙනි කාරණාව. ඊට පස්සේ ඒ ධර්ම කාරණාවත් එක්ක එයා තමන්ගේ ජීවිතය දිහා බලනවා. ධර්ම කාරණාව ඔස්සේ තමන්ගේ ජීවිතයේ විනිවිද දකිනවා. දැන් එතකොට එයාට ඒ ධර්ම කාරණාව මනාව වැටහෙනවා. එතකොට එක ධර්ම කාරණාවක් මනාව වටහා ගත්තත් ඒකෙන් ලැබෙන්නේ අප්‍රමාණ සහනයක්. ආන් ඒ සුවයත් එක්ක මරණයටපත් වෙන ඔහු සුගතිගාමී වෙනවා. ආන් එහෙමනම් මාර්ගඵලයක් ලබන්නේ නැතුව මරණයටපත් වෙලා දෙව්ලොව ඉපදෙනවා අවුරුදු කෝටි ගණන් සැප විඳ විඳ ඉන්නවා. හදිසියෙම තමන් ඉගෙනගත්ත දහම් පද තමන්ටම වැටහෙනවා. පෙර ප්‍රගුණ කරලානේ තියෙන්නේ. දැන් ඒ ප්‍රගුණ කරපු කාලේ යාට මාර්ගයක් ඵලයක් ලැබුණේ නැහැ. මැරිලා දෙව්ලොව ඉපදුනා. එහෙ සැප විඳ විඳ ඉන්න ගමන් ධර්මය අවබෝධ වෙනවා, වැටහෙනවා, එහෙදි මාර්ගයක් ඵලයක් ලබනවා. දැන් බලන්නකෝ එතකොට ධර්මයේ මනාව ප්‍රගුණ කරගත්තාම තියෙන අස්වැසිල්ල. එතකොට මේ අර මුලින් සඳහන් කරපු ආකාර පහට ධර්මයේ ප්‍රගුණ කරගත්ත කෙනාට ආනිසංස 4ක් ලැබෙනවා කියලා සෝතානදත්ත සූත්‍රයේ සඳහන් කළා. පළවෙනි ආනිසංසය තමයි මේ ජීවිතයේ මගඵල ලබන්නේ මරණයටපත් වෙලා දෙව්ලොව ගිහිල්ලා එහිදි මාර්ගඵල ලබනවා. තනියමයි දහම්පද වැටහෙන්නේ. ඒක පළවෙනි ආනිසංසය. දෙවෙනි ආනිසංසය මේ ජීවිතේ මගඵල ලබන්නේ මරණයටපත් වෙලා දෙව්ලොව ගිහිල්ලා ඉපදෙනවා. අවුරුදු කෝටි ගණන් සැප විඳ විඳ ඉන්නවා. තනියම දහම්පද වැටහෙන්නේ නැහැ පළවෙනි එක්කෙනා වාගේ. 이르දිමත් භික්ෂූන් වහන්සේලා දිව්‍ය ලෝකෙට ඇවිල්ලා ධර්ම දේශනා කරනවා. අපිට අපේ කාලෙන් එතකොට හොඳටම මතක් වෙන්නේ මහමුගලන් මහරහතන් වහන්සේ. ආන් එහෙම දෙවියන්ට බණ කියනකොට ඒ ධර්මය අහගෙන ඉන්නකොට ඒ දෙවියට මතක් වෙනවා මෙයයි පෙර මං ඉගෙන ගත්ත ධහම. මෙයයි පෙර මං ප්‍රගුණ කරපු විනය. ආන් එහෙම වැටහිලා මාර්ගයක් ඵලයක් ලබනවා. ඒ දෙවෙනි ආනිසංසය. තුන්වෙනි ආනිසංසය මේ ජීවිතේ මාර්ගඵල ලබන්නේ නැතුව මරණයටපත් වෙලා දෙව්ලොව උපදිනවා. තමන්ට තනියම දහම් පද වැටහෙන්නෙත් නැහැ. 이르දිමත් භික්ෂූන් වහන්සේ නමක් වැඩලා දහම් දේශනා කරන්නෙත් නැහැ. හැබැයි සමහර දිව්‍ය පුත්‍රයෝ ඇවිල්ලා අනුකම්පාවෙන් දහම් දේශනා කරනවා. සනන් කුමාර බ්‍රහ්ම රාජයා, පංචාල චණ්ඩ දිව්‍ය පුත්‍රයා, හත්තක බ්‍රහ්ම රාජයා මේ වාගේ අය දෙවියන්ට ධර්ම දේශනා කරනවා. හත්තක බ්‍රහ්ම රාජයාගෙන් ධර්ම ශ්‍රවණය කරන්න වෙනත් සක්වලවල් වල ඉන්න දෙවියෝ බ්‍රහ්මියෝ පවා මේ සක්වලට එනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ තරම් හොඳට ධර්මයේ වැටහෙනවා. කවුද මේ හත්තක බ්‍රහ්මයා කියලා කියන්නේ? අපේ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපාසකවරු දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් හත්තාලවක. අනිත් එක්කෙනා උග්ග සිටුතුමා. හත්තාලවක කුමාරයයි උග්ග සිටුතුමයි. හත්තාලවක කියලා කියන්නේ අලව් යක්ෂයාට බිලි වෙච්ච කුමාරයා. නම ආලවක කුමාරයා. අතින් අතට ගියානේ. රාජපුරුෂයන්ගේ අතින් යක්ෂයාගේ අතට ගියා. යක්ෂයාගේ අතින් බුදුරජාණන් වහන්සේගේ අතට ගියා. නැවත භාග්‍යතුන් වහන්සේගේ අතින් ආපහු රාජකුමාරයන්ට බාර දුන්න පුංචිනේ කුමාරයා. මේ කුමාරයා දැන් අයිති මට. මෙයා අරගෙන ගිහිල්ලා ලොකු මහත් කරලා මටම ගෙනල්ලා දෙන්න. දැන් අතින් අතට ගියපු නිසා ආලවක හත්තාලවක වුණා. ආන්ගේ හත්තාලවක කුමාරයා මහා කල්ප ලක්ෂයක් පෙරම් පුරලා හිටියේ ලෞතර බුදු කෙනෙකුගේ අග්‍ර උපාසක වෙන්න. ආන් එහෙම කටයුතු කරලා මේ ජීවිතෙන් අනාගාමි වෙලා දැනට සුද්ධාවාසී ඉපදිලා ඉන්න කෙනෙක්. හත්තක බ්‍රහ්ම රාජයා කියලා කියන්නේ උන්වහන්සේටයි. ආන් එවන් ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේලා
දෙවියන්ට බණ කියනකොට මෙහෙදි හොඳට ධර්මයේ ප්‍රගුණ කරලා දිව්‍ය ලෝකෙ ගියපු අයට මතක් වෙනවා මේ ඒ පෙර මං ඉගෙනගත්ත ධර්මයයි කියලා. ඒ මතක් වෙනවත් එක්කම මාර්ගඵල ලබනවා. හතරවෙනි ආනිසංසය. මෙහෙන් ධර්මයේ ප්‍රගුණ කරලා මාර්ගඵල නොලබා මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකෙ ඉපදෙනවා. තනියම දහම් පද වැටහෙන්නේ නැහැ. 이르දිමත් භික්ෂුවක් දහම් දෙසන්නේ නැහැ. දිව්‍ය පුත්‍රයෝ ඇවිල්ලා බණ කියන්නෙත් නැහැ. නමුත් tamun එක පෙර ධර්මයේ ප්‍රගුණ කරපු තවත් දෙවියෙක් එහි ඉඳලා මුණ ගැහෙනවා. ආන්ගේ දෙවියන්ගෙන් කෙනෙක් ඇවිල්ලා මේ දෙවියට කතා කරලා අහනවා මතකද නිදුකාණෙනි? ඔබට මතකද නිදුකාණෙනි? පෙර ඔබත් මමත් ප්‍රගුණ කරපු බ්‍රහ්මචර්යාවක් තිබුණා. පෙර ඔබත් මමත් ප්‍රගුණ කරපු ධර්මයක් තිබුණා. මතකද කියලා අහනවා. ආන් එහෙම අහනකොට වැටහෙන්න පටන් ගන්නවා. හරියට කොයි වගේද කියලා උදාහරණයක් සඳහන් කරනවා සෝතානුදත සූත්‍රයේට. පුංචි කාලේ එකට හිටපු දෙන්නේ පස්සේ කාලේ වෙන් වෙනවා. පොඩි කාලෙම ආපහු වෙන් වෙලා මව්පියෝ ඈතට ගියපු නිසා මේ දෙන්න දෙපැත්තක හැදෙනවා. ලොකු මහත් වෙලා ආවාහ විවාහ වෙලා ඉගෙන කියාගෙන සෑහෙන වයසට ගිහිල්ලා මේ දෙන්න දවසක් මුණ ගැහෙනවා. මුණ ගැහුණට එකපාරම අඳුරන්නේ නැහැ. නමුත් පුංචි මතකයක් තියෙනවා මන් නිකන් දැකලා පුරුදුයි වාගේ. කොහොම හරි එක්කෙනෙක් ගිහිල්ලා කතා කරනවා ඔබ අහවලාද? අහවල් ගමේද? තොරතුරු අහලා බලහම ඔව්. ඒතකොට කියන්නේ ඇයි මම මතක නැද්ද? මම අහවලා. මතකද අපි ඉස්කෝලේ ගියපු හැටි? මතකද අපි වැලිබත් ගියපු හැටි? ආන් එහෙම ඒ දෙන්නගේ කරුණු කාරණා සාකච්ඡා කරනකොට අනික් කෙනාටත් මතක් වෙනවා ඔව් මතකයි. ඔබද ඒ මගේ පුංචි මිත්‍රයා එදා. ආන් එහෙම ඒ දෙන්න අඳුර ගන්නවා වගේ මතකද නිදුකාණෙනි? පෙර ඔබත් මමත් ප්‍රගුණ කරපු දහමක් තිබුණා. ආන් එහෙම කියනකොට මතකයි නිදුකාණෙනි කියලා මාර්ගඵල අවබෝධ වෙනවා ධර්මයේ වැටහිලා. මේ තමයි ධර්මයේ මේ ජීවිතෙන් හොඳට ප්‍රගුණ කරගත්තාම ලැබෙන විශේෂිත වූ ආනිසංස 4. ඒකනේ මේ බණ අහන එක මේ තරම්ම වටිනවා කියලා දේශනා කරන්නේ. මනාව ප්‍රගුණ කරගත්තොත් අර ආකාර පහ යටතේ කිසිම බයක් නැතුව මැරෙන්න පුළුවන්. කෝටි ගණන් මේ සංසාරේ බුද්ධාන්තර කීයක් පහු කර ආවද? ඒ සේරම සසර අත්හරින්න පුළුවන්. අනාගතයේ තව බුද්ධාන්තර කීයක් මේ සංසාරේ දහදුක් විඳ විඳ ඉස්සරහට යන්න වෙයිද මට? ආන් ඒ යන්න තියෙන අනාගත සසර ආත්ම 7කින් නතර කරන්න පුළුවන්. මනාව ධර්මයේ ප්‍රගුණ කරගත්තාම. එහෙනම් අර මේ ජීවිතේ කවදාවත් මාර්ගඵල ලබන්නේ නැති කෙනාටත් මහත් වූ අස්වැසිල්ලක් තියෙන බවයි එතන සිහිපත් කරන්නට යෙදුනේ. ආන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ උතුම් ධර්මය යම් කෙනෙක් හරියටම ප්‍රගුණ කරගන්නවා නම් එයා කොයි තරම් ආනිසංස ලබනවද කියන කරුණයි මේ සිහිපත් කළේ. එනම් පුද්ගලයෝ 3 දෙනෙක් ඉන්නවා කියලා අපි සඳහන් කළා. ඒ පුද්ගලයෝ 3 දෙනාගෙන් පළවෙනි එක්කෙනා තමයි භාග්‍යතුන් වහන්සේ දැක්කත් භාග්‍යතුන් වහන්සේගේම ධර්මයේ ශ්‍රවණය කළත් මාර්ගයක් ඵලයක් ලබන්නේ නැහැ. දෙවෙනි එක්කෙනා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහුණත් නැතත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කළත් නැතත් එයා මාර්ගඵල ලබනවා. තුන්වෙනි එක්කෙනා භාග්‍යතුන් වහන්සේම මුණ ගැහුණොත් භාග්‍යතුන් වහන්සේගේම ධර්මයේ ශ්‍රවණය කළොත් එයා මාර්ගයක් ඵලයක් ලබනවා. එතකොට එහෙම පුද්ගලයෝ 3 දෙනෙක් පිළිබඳව සඳහන් කරලා පළවෙනි පුද්ගලයා පිළිබඳව සඳහන් කළා මේ ජීවිතෙන් මාර්ගඵල ලැබුවේ නැත්නම් එයාට මාර්ගඵල ලබන්න තවත් පහසු ක්‍රමයක් හැටියට මනාව ධර්මයේ අධ්‍යයනය කරලා තියෙනවා නම් පුළුවන්කම තියෙනවා. එතකොට සඳහන් කළා අර තුන්වෙනි පුද්ගලයා ගැන කියනකොට ගිලන ගැන කියනකොට සුදුසු බෙහෙත් ඕනේ, සුදුසු ආහාර ඕනේ, සුදුසු උපස්ථායකයෙක් ඕනේ. දැන් එතකොට කවුද මේ සුදුසු උපස්ථායකයා? සුදුසු උපස්ථායකයා තමයි නිර්මල ධර්මයේ දේශනා කරන්න. සුදුසු බෙහෙත තමයි නිර්මල වූ බුද්ධ වචනය. ධර්මයේ දේශනා කරනවා කියලා වෙන වෙන දේවල් දේශනා කරුවට
අපිට හිතෙන දේවල් අපි කීවොත් ඒක අනිත් කෙනාගේ නිවන් දොර අරින්න තැනක් වෙන්නේ නැහැ. දේශනා කරන්න අයිතිය තියෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයයි. ආන් ඒකටයි කියන්නේ තථාගතප්ප වේදිත ධර්මය කියලා. පංච පුබ්බ නිමිත්ත සූත්‍රයේත් මේ කාරණාව සඳහන් කළා. දෙවියෝ දිව්‍ය ලෝකෙන් චුත වෙලා යන්න හදනකොට තමන්ගේ නිමිති පහළ වෙලා කියලා දැනගත්ත සමහර දෙවියෝ අඬනවා. විලාප කී අඬනවා කියලා සඳහන් කරන්නේ. එතකොට අනිත් දෙවියෝ ඇවිල්ලා මේ අඬන දෙවියා සනසනවා. දැන් යා මරණයටපත් වෙන්න යන්නේ චුත වෙන්න. එතකොට කියනවා පින්වත ඔබ මෙහෙන් චුත වෙලා ගිහිල්ලා සුගතියේ උපදින්න. සුගතියේ ඉපදිලා එහෙදි ලබන්න තියෙන හොඳම දේ හොයාගන්න කියලා. මොකද්ද සුගතියේදී ලබන්න තියෙන හොඳම දේ කියලා පැහැදිලි කරනවා. ඒ තමයි තථාගතප්ප වේදිත ධර්මය. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය යම් තැනක දේශනා කරනවද ආන් ඒ ධර්මය අහන්න. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය. එතකොට මේ තථාගතප්ප වේදිත ධර්මය කියලා කිව්වේ භාග්‍යතුන් වහන්සේගේම ධර්මය. එතකොට උපස්ථායකයා වුණේ ධර්මයේ දේශනා කරන කෙනා. බෙහෙත වුණේ භාග්‍යතුන් වහන්සේගේම ධර්මය. මනාව ඒ ධර්මය ලැබුණාම එයාට පුළුවන් එයාගේ ජීවිතේ සුවපත් කරගන්න. එහෙනම් ඒ මනා උපස්ථානයකින් රෝගියා සනීප වෙනවා වගේ මනා වූ සද්ධර්ම දානයකින් කොච්චර ලාභයක් ලැබෙනවද? අංගේ කාරණාව සඳහන් කළා. හරියටම ධර්මයේ දේශනා කරාම නිවැරදිවම දේශනා කරාම බණ අහන්නේ නැති අයට බණ අහන්න හිතෙනවා. සසරින් එතර වෙන්නේ නැතුව ඊටපු අයට සසරින් එතර යන්න මග හැදෙනවා. මනාව තිසරණයට ආපු නැති අය තිසරණයට එනවා. තිසරණයක පිහිටලා ඉන්න අය පන්සිල් සහිතවම හරියටම සරණ පිහිටන්න කටයුතු කරනවා. තිසරණයක් තියෙනවා හොඳට සිලුත් ආරක්ෂා කරනවා. පන්සිල් නැති අය පන්සිල් රකින්න පුරුදු වෙනවා. ඊළඟට සඳහන් කළා පන්සිල් තියෙන කෙනා පන්සිල් වලට වඩා ඉහළ සීලයකට යන්න අදහස් කරගන්නවා. ඒ මනාව ධර්ම ශ්‍රවණය කිරීම නිසා සිද්ධ වෙන දේවල්. දන් දෙන්නේ නැති කෙනා දන් දෙන්න කල්පනා කරනවා. දන් දෙන කෙනා වැඩිපුර දෙන්න කල්පනා කරනවා. මෙතෙක් දන් දෙමින් ඉන්නවා දෙන ප්‍රමාණයට වඩා ප්‍රමාණය වැඩි කරලා දෙනවා ශ්‍රද්ධාව ඇති වෙච්ච නිසා. භාවනා නොකරන අය භාවනා කරන්න හිතනවා. භාවනා කරන අය තමන් ඒ සඳහා යොදන කාලය වැඩි කරනවා. ඒ සඳහා යොදලා තියෙන වීරිය වැඩි කරනවා. පින් කරලා මනුස්ස ලෝකේ ඉපදෙන්න ඉන්න අය දිව්‍ය ලෝකේ උප්පත්තියට පාර හදා ගන්නවා. දිව්‍ය ලෝකවල උපදින්න පාර හදාගෙන ඒ අය අප්‍රමාණ සැපයක් මනාව විඳින්නේ මනාව ධර්ම ශ්‍රවණය කරපු නිසා. සෝවාන් වෙලා නැති අය සිල් රැකගෙන ඉන්නවා තව මාර්ගඵලයක් ලබලා නැහැ. ආන් එහෙම මාර්ගඵල නොලබපු අය මාර්ගඵල උදෙසා වීරිය වඩනවා. සෝවාන් වෙලා ඉන්න අය සකදාගාමි අනාගාමි අරිහත් මේ තවත් උතුම් ඵලයන් හොයාගෙන යන්න තවත් උත්සුක වෙනවා. මේ ආදි වශයෙන් මේ කරුණු ලැබෙන්නේ මනා ධර්ම ශ්‍රවණයක් කිරීම තුලින්. පුද්ගලයාට ලැබෙන අසීමිත යහපතක් පිළිබඳවයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. අන් ඒ නිසා හරියටම භාග්‍යතුන් වහන්සේගේ ධර්මයම ලැබෙනවා නම් මනාව ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාවක් ලැබෙනවා නම් ආන් ඒ පුජ්‍යලයා සසරින් මිදෙනවා. එහෙනම් හොඳ උපස්ථායකයෙක් ඉන්න ඕනේ. හොඳ බෙහෙතක් ලැබෙන්න ඕනේ. ඒ තුන්වෙනි පුද්ගලයාට දෙවෙනි පුද්ගලයාට නම් කොහොමත් ගැටලුවක් වෙන්නේ නැහැ. එයාට තනියම කරගන්න පුළුවන්. පළවෙනි පුද්ගලයාට උපස්ථායකයා හොඳ වුණත් බෙහෙත හොඳ වුණත් සුවපත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මාර්ගයක් ඵලයක් ලබන්නේ නැහැ. හැබැයි මනාව ධර්මයේ ප්‍රගුණ කරගත්තොත්
සෝතානුදත සූත්‍රයට අනුව දිව්‍ය ලෝකෙක ඉපදෙලා හරි ඔහුට මාර්ගයක් ඵලයක් ලබන්න පුළුවන් කියන කාරණාවයි අපි මේ ගිලාන සූත්‍රයෙන් සාකච්ඡා කළේ. එහෙනම් ගිලණු 3 දෙනෙක් ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඊට සමාන පුද්ගලයෝ 3 දෙනෙක් ගැන පැහැදිලි කළා. දැන් අපිට ගිලණු 3 දෙනා ගැනත් හොඳට මතකයි. පුද්ගලයෝ 3 දෙනා පිළිබඳවත් මතකයි. මේ ලෝකේ ජීවත් වෙන හැම පුද්ගලයෙක්ම මේ පුද්ගලයෝ 3 දෙනාගෙන් එක්කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් මේ ධර්ම කාරණාව ආය විමසලා තමන් හිතාගන්න උත්සාහ කරන්න ඕනේ මේ 3 දෙනාගෙන් මම කවුද? එහෙමනම් මම කොතෙන්ටද යන්න ඕනේ? මම මොනවද කරගන්න ඕනේ? මේ ජීවිතෙන්ම මගඵල ලබන තැනට නොගියත් එහෙනම් මනාව ධර්මයේ හරි ප්‍රගුණ කරගන්න ඕනේ. නමුත් වීරිය කළ යුත්තේ හැකිතරම් මේ ජීවිතෙන් ඒක කරගන්න උත්සාහ දරන්නයි. එහෙමනම් ධර්ම දේශනාවට තියෙන කාලයත් නිමා වෙලා තියෙනවා. අපි ගිලාන සූත්‍රයේ ආශ්‍රයෙන් සිද්ධ කරපු දෙවෙනි ධර්ම දේශනාවයි මේ නිමා කරන්නේ ඒ ධර්ම දේශනාවත් එක්ක ගිලාන සූත්‍රයත් නිමා කරනවා.